ආයිබෝන් මම දර්ශන මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මම දැකපු වෙනත් වීඩියෝ එකක් හින්දා මට හිතුණා මේක කරන්න ඕනේ කියලා මේ එකක් තමයි මේ දැන් අර කොවිඩ් 19 එකට දෙන වැක්සින් ඒක ගැන මම හිතනවා කලිනුත් මම වීඩියෝ එකක් පළ කරා ඒකටත් සම්බන්ධයි මේ ඒ වැක්සින් වල මේ දැන් සමහර අය කියනවනේ මේක අතුරු ආබාධ අර මේ කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් අර ඒ වෙලාවේ එන මේ ඒ මොහොතේ එන අතුරු ආබාධ කරන්නේ ගොඩක් කියන්නේ උණ ගන්නවා අරගමක් කියලා. දැන් මම අර දැකපු වීඩියෝ එක දැක්කේ ඇත්තටම මේ YouTube එකේ නෙමෙයි. මොකද අර සමහර YouTube එකේ සමහර වීඩියෝස් මම හිතන්නේ වාරණය වීමක් වගේත් වෙනවා මේ. මොකද සාමාන්‍යයෙන් ඒක කියන අර්ථය තමයි අර වැක්සින් වලට මිනිස්සුන්ව බය කරලා බය කිරීම හින්දා අන්තිමට මේ වැක්සින් වලින් ගන්න ඕනේ ලැබෙන ප්‍රයෝජනේ නැති වෙනවා. ඒක හන්දා මේ ඒ වාරණය කරනවා කියන එක. ඉතින් මේක මම සාමාන්‍යයෙන් මේ රම්බල් කියලා තව තියෙනවා YouTube වගේ ඕල්ටර්නේටිව් සෝෂල් මීඩියා එකක්. ඒක ඇත්තටම එහෙම වාරණයක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. වෙන්නෙම දෙතරම්ම හිතන්නේ මොන හරි කෙලින්ම කවුරු හරි නිකන් කොටනවා මරනවා වගේ කිව්වොත් සමහරට වාරණය කරන්න ඉඩ තියෙනවා. කියන්නේ කවුරු හරි කම්ප්ලේන් කරොත් එහෙම නැතුව සාමාන්‍යයෙන් අර අදහස් වාරණය වෙන්නේ නැති තරම්. ඉතින් ඒකෙදි මම දැකපු වීඩියෝ එකක් මේ මහාචාර්ය ඩෝරස් කයිල් මම හිතන්නේ නම මම ප්‍රොනවුන්ස් කරනවා හරි කියලා. ඒක ඇත්තටම දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ අර සාමාන්‍යයෙන් වැක්සින් වගේ දේවල් හරි මොන හරි ඕනම දෙයක් ගැන නූතන වෛද්‍ය විද්‍යාවේ එක මතයක් තියෙනවා කියලානේ. නමුත් සාමාන්‍ය ලංකාවේ වගේ නම් මම හිතන්නේ මේ නූතන වෛද්‍ය විද්‍යාවේ ඉන්න වෛද්‍යවරු හෝ වෛද්‍ය පරීක්ෂකව අපි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ අපි දකින්නේ නැනේ. ඒ ගැන විවිධ අදහස් පළ කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය එක මතයක තමයි පුද්ගලික මට්ටමින් සමහර අය ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඕල්ටර්නේටිව් මත දරන්නේ. නමුත් කවුරුත් ඒවා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න තරම් මේ ඉදිරිපත් වෙන අපි දැකලා නැහැ සාමාන්‍ය. හැබැයි මං හිතන්නේ බටහිර රටවල ගොඩක් නෙමෙයි යම් පිරිසක් ඉන්නවා ඒ නූතන වෛද්‍ය විද්‍යාවේ. ඒ කියන්නේ සාමාන්‍ය මේන් ස්ට්‍රීම් මතයට වෙනත් මත දරන අය. ඒක මම හිතන්නේ ඒගොල්ලන්ගේ අර අධ්‍යාපන ක්‍රමයෙන් හරි ඒගොල්ලන්ගේ සංස්කෘතිය නුත්‍යක් අර නූතනත්වයේ කාපු දෙයක් නේ. අර පුද්ගලිකත්වයට එක්ක තමන්ගේ මතය වෙනුවෙන් වෙනින්න ප්‍රශ්න කරනවා කියන එක. දැන් අපි ඊට වඩා අපි ඇත්තටම නූතනත්වයට ආවට ඒක සම්පූර්ණයෙන්ම වෙලත් නැහැ වගේනේ. ඒකින්ද වෙන්නදී කොහොම හරි මේ ඒකෙදි මේ මහාචාර්ය ඩොලරස් කයිල් මම හිතන්නේ තුමිය මේ පළ කරන අදහස් ටිකක් මම දැක්කා. ඒ වගේ අදහස් දරන ගොඩක් රම්බල් එකේ ඉන්නවා. රම්බල් කියන්නේ ඇත්තටම නිකන් මුලින්ම හිතන්නේ මේ සුරතල් සතුන්ගේ වීඩියෝ දාන්න පටන් ගත්ත මේ ප්ලැට්ෆෝම් එක. පස්සේ අර YouTube එකෙන් මේ වාරණය වෙනකොට අර මේ කට්ටියකට ගොඩක් ගිහිල්ලා තිනවා වගේ ගතියක් තමයි පේන්නේ. ඩොලරස් කයිල් මහාචාර්යතුමිය ඇත්තටම මේ Google ස්කෝල එකට ගියාම එයා ගොඩක් ප්‍රොමිනන්ට් කෙනෙක් මේ ඒරියා එකේ. මම හිතන්නේ මොලිකියුලර් බයොලොජි කියන පැත්ත දැන් විශේෂයෙන්ම වැක්සිනේෂන් ඉමියුනොකොලොජි මේ පැත්තට සම්බන්ධ. දැන් මම මුලින්ම කියනවා මම මේ පැත්ත ගැන එහෙම කිසිම විශේෂ දැනුමක් නැහැ. නමුත් ඉතින් අනිත් අයට වගේ මටත් අර මේ දවස්වල උනන්දුවක් තියෙනවා මේ COVID-19 නේ. මොකද අපේ ජීවිතේ මම හිතන්නේ වැදගත්ම මාතෘකාව බවට පත් වෙලා තියෙනවනේ. ඒක කියලා හෝ වෙලා හෝ සහ ඉතින් වැක්සින් ගැනත් ගොඩක් උනන්දු වෙන හින්දා ඉතින් එයාගේ ඇත්තටම මම හිතන්නේ ඇකඩමික් ක්‍රෙඩෙන්ෂියල්ස් ගැන ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඒකේ මේ යුනිවර්සිටි ප්‍රොෆයිල් එක තමයි යුනිවර්සිටි UCD කියන යුනිවර්සිටි කොලෙජ් ඩබ්ලින් කියන අයර්ලන්තේ මම හිතන්නේ ප්‍රධානම යුනිවර්සිටි එකක්. මේ ඒකේ ප්‍රොෆෙසර් කෙනෙක් විතර තමයි වැඩ කරනවා. එතකොට එයා ඉතින් මේක මම ෂෙයා කරන්න මේ ප්‍රොෆයිල් එක. ඉතින් මම හිතන්නේ කියන්නේ සයන්ටිස්ට් කෙනෙක් විදිහට සෑහෙන ලොකු වැඩක් කරලා තියෙන විද්‍යාඥවරියක් කියලා හඳුනන්න පුළුවන්. මේ එතුමිය මේ යුරෝපියන් යුනියන් එකේ වැඩ කරලා තිනවා. ඒකත් ටිකක් ඉන්ටරෙස්ටිං. මම කියන්නේ ඒක ඉන්ටරෙස්ටිං කියලා. අයිරිෂ් ගවර්න්මන්ට් එකේ මේ වතාවක් අයිරිෂ් ගවර්න්මන්ට් එකේ හෙල්ත් ඇඩ්වයිසර් විදිහට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ඇඩ්වයිසර් විදිහට ඒ වගේ නිකන් ගොඩක් සීනියර් පොසිෂන්
අර හුදෙක් ඇකඩමික් නිකන් පේපර්ස් පබ්ලිෂ් කර කරම හිටපු එක්කෙනෙකුත් නෙමෙයි මේ ගොඩාක් ඇඩ්මිනිස්ට්‍රේටිව් පොලිසි මේකින් ඒවට සම්බන්ධ වෙච්ච මේ මහත්මයක්. ඉතින් එතුමියගේ මේ එතුමිය පළ කරලා තිබ්බම මම කල්මුත් එතුමිය අර විරදක මොකද එතුමිය ටිකක් ඉන්ට්‍රස්ටිං ජාතකයක් මේ එයා පොලිටික්ස් වලට සම්බන්ධයි ටිකක් මේ අයර්ලන්තේ මම හිතන්නේ තියෙනවා මේ මම දන්න විදිහට මේ අයිරිෂ් ෆ්‍රීඩම් පාර්ටි කියලා පාර්ටියක්. ඒක මේ මම හිතන්නේ ප්‍රධාන තලයේ පාර්ටියක් නෙමෙයි. නමුත් ඒක අර UKIP වගේ මේ UK ඉන්ඩිපෙන්ඩන්ට් පාර්ටි කියලා අර මේ යුරෝපියන් යුනියන් එකෙන් අයින් වෙන්න ඕනේ කියලා මේ ඉංගලන්ත බ්‍රිතාන්‍ය මිනිස්සු පටන් ගත්තේ. අන්න ඒ වගේ පාර්ටි එකක් මේ යුරෝපියන් යුනියන් එකේ ආධිපත්‍යයට විරුද්ධ එක්තරා නැෂනලිස්ට් පාර්ටි එකක් වගේ. ඒගොල්ලන්ගේ ප්‍රධාන දේ අර මේ අයර්ලන්තෙත් නැත්නම් සාමාන්‍ය අයර්ලන්තේ ගම අපිට මාධ්‍ය වලින් එහෙම ආරෙමේ එන්නේ නිකන් මේක ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ අර බ්‍රිතාන්‍යයට දෙන විරෝධයෙන් හින්දා කොහොම හරි මේ යුරෝපියන් යුනියන් එකේ ඉන්න කැමති වගේ කන්නේ. හැබැයි මේ මම දන්න විදිහට ඒගොල්ලෝ රෙෆරන්ඩම් එකක් තිබිලා තියෙනවා ජනවිචාරණයක් තියලා මේ යුරෝපියන් යුනියන් එකෙන් අයින් වෙනවා. ඒකෙත් මේ කතාවක් කරනවා. ඒක මම හිතන්නේ ආරම්භක පක්ෂ පීඨවද්දී වගේ නගදී හදපු පක්ෂයක්. ඒකේ ආරම්භක සභාපතිනිය විදිහට ඉන්නවා. ඉතින් මේ කතාවත් ඉතින් අර පොලිටිකල් කතාව වලට බොහොම ඇකඩමික් කතාවක් වගේ. ඒකත් මම ෂෙයා කරනවා. ඉතින් බොහොම අර ජාතිකවාදී එහෙම අදහස් තියෙනවා කෙනෙක්. ඇත්තටම එයා අර නේෂන් ස්ටේට් එක වෙනුවෙන් මේ හොඳ ආගියුමන්ට් එකක් ඉදිරිපත් කරනවා. මොකද අර එයා කියන්නේ ප්‍රධාන වශයෙන් මේ ඩෙමොක්‍රසි එක. ඒක මම හිතනවා නයිජල් ෆරාජ් එහෙමත් කියන කතාවක් මේ UKIP පාර්ටි එකේ කියපු ඉස්සර UKIP පාර්ටි ඉන්නේ දෙකනේ. ඩෙමොක්‍රසි එක වැඩ කරන්න නම් ජාතිකවාදය තියෙන්න ඕනේ කියලා. මොකද අර සුපර් ස්ටේට් එකක UN හරි මොන හරි ඔය UN වගේ ඒවා ඉන්න ඉලෙක්ට් වෙච්ච අය නෙමෙයිනේ ඒගොල්ලෝ. නිකන් ඔෆිෂියල්ස් නේ ඒගොල්ලන්ට ලොකු බලයක් ගිහිල්ලා තියෙනවානේ. ඩෙමොක්‍රසි එකට විරුද්ධයි. ඩෙමොක්‍රසි එක ඇත්තටම මැනිෆෙස්ට් වෙන්න නම් ඒක ක්‍රියාත්මක වෙන්න නම් ඇත්තටම ඒක වැඩ කරන්න පුළුවන් ජාතික රාජ්‍ය තුල විතරයි කියන එක. ජාතික රාජ්‍යයකින්ද රැක ගන්න ඕන කෙනෙක්. ඉතින් ඒක පොලිටිකල් පැත්ත. කොහොම හරි මේ අය මේ මම මේ වීඩියෝ එක රම්බල් වීඩියෝ එකක් තාන්නම් මේක මම දන්නේ කෙලින්ම YouTube එකට දැම්මොත් සමහරට බෑන් වෙන්නත් ඉඩ තියෙනවා. බලමු මේක අපි මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ හරි දාන්න. ඒක මොකද ඇත්තටම මම දැන් මේ ශ්‍රේෂ්ඨ විශේෂඥයෙක් නෙමෙයි හින්දා එයා කියන විදිහට මට කියනවා මට තේරෙන විදිහට නිකන් මම සාමාන්‍ය ලේමන් කෙනෙක් විදිහට මට තේරෙන විදිහේ අදහස මම කියන්නම් එයා කියන එක. මම හිතන්නේ ඒක ඇට්ලීස්ට් ඒක මේ හිතලා බලන්න ඕනේ කාරණයක් කියලා. වැක්සින් සම්බන්ධයෙන්. ඒක තමයි යා මේ පේපර් එකක් ගැන හර දක්වනවා. මේක 2012 +1 ජර්නල් සාමාන්‍යයෙන් මම දන්න විදිහට මේ ඕපන් ඇක්සස් ජර්නල් එක තමයි. හැබැයි ඒක සෑහෙන හයි රෑන්කින් ජර්නල් එක. ඉතින් ඒකේ මේ පළ වෙච්ච පත්‍රිකාව 2012 SARS කොරෝනා වෛරස් කියන්නේ මම හිතන්නේ අර කොරෝනා වෛරස් කියන්නේ මම අහලා තියෙන විදිහට මේ වෛරස් ෆැමිලි එකක් නේද SARS කියලා. මේ මම මීට කලින් ආපු එක දැන් මේ නම මේකට ඇවිල්ලා තියෙන්නේ මේ COVID SARS-CoV-2 කියන එකට ඇවිල්ලා තියෙන්නේ මේ එයා ගොඩක් අර ජානමය අතින් ගොඩක් ක්ලෝස් ඉඳනේ මේ SARS එකටත් වැක්සින් හදන්න SARS එකට වැක්සින් එකක් එහෙම සාර්ථක වුණේ නැහැ. ඒකට වැක්සින් එකක් හදන්න කරපු මේ සායකදී කරපු පරීක්ෂණයක්. පරීක්ෂණ ඇවිල්ලා මේ චැලෙන්ජ් ට්‍රයල් කියලා කියන්නේ මේ වැක්සින් එක දීලා හක්කලා ඊට පස්සේ ඒකට ඇත්තට මේගොල්ලන්ට වෛරස් එකක් දෙනවා. දැන් මේවා සාමාන්‍යයෙන් මේ පේන විදිහට කරන්නේ මේ ඇනිමල් මොඩල්ස් වල. ඒ කියන්නේ සත්තු දාගෙන මීයෝ අර මේ වැක්සින් එක දීලා මේ ඊට පස්සේ ඇත්තටම වෛරස් එක ආසාදනය කරනවා. කරවලා බලනවා මොකද වෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් මම හිතන්නේ ඔය දැන් ඔය දැනට තියෙන වැක්සින් වලට මෙහෙම කෙරිලා නැහැ. ඒව බලලා තින්න අර PCR කියන්නේ වැක්සිනේට් කරලා ඊට පස්සේ යම් කාලයක් තුළ PCR ටෙස්ට් කරලා ඒ වගේනේ ඒක එක්තරා විදිහකින් අර පැසිව් විදිහෙන් පරීක්ෂා කරන්නේ. කියන්නේ අර එයාට බලෙන් ආසාදනය කරවන්නේ. ඒක ඉතිකල් ප්‍රශ්නක් තියෙන හින්දා. දැන් මේකද කරලා තින්නේ මේ සත්ත්ව ඇනිමල් මොඩල් දාලා මෙව කරලා තිනවා. මෙව කරාම දැන් වැක්සින් 4ක් මේ පරීක්ෂා කරලා තිනවා. ඒ පරණ COVID SARS වෛරස් එකට මේ VLP මම හිතන්නේ එක දැන් වැක්සින් කිව්වම ඇත්තටම මම හිතන්නේ ලොකු ශේෂ්ත්‍රයක් කියන එක තමයි මේකෙන් පේන්නේ. මොකද මේ වැක්සින් 4ම ಜಾති 4ක්.
VLP වැක්සින් අරන් මේවා කියලා මම දන්නේ නැහැ මොනවද මේවා කියලා. කොහොම එකක් නම් මේ DNA S ප්‍රෝටීන් අර ස්පයික් ප්‍රෝටීන් එකක් ඒ කියන්නේ අපි මට හිතෙන්නේ මේ අර දැන් පාවිච්චි කරන තාක්ෂණය වගේ අපේ ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක කියන එක ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක තාක්ෂණය වගේ කියන්නේ අර ඒ තාක්ෂණය ගැනත් අර මේ ලස්සන ඩයග්‍රෑම් එකක් තිබුණා මේ BBC ආටිකල් එකක මේ ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් මේ දැන් දෙන වැක්සින් ඒ කියන්නේ ෆයිසර් මර්ඩෝනා කියලා තමයි කියන්නේ මර්ඩෝනා ඊළඟට ඔක්ස්ෆර්ඩ් ඒ තුනම මේ ෆයිසර් මර්ඩෝනා දෙක එක වගේ mRNA වැක්සින් කියනවා ඊළඟට ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කියන්නේ DNA වැක්සින්. ඒතකොට ඒකෙදි කරන්නේ අර මේ සාමාන්‍ය අර වඳුරන්ගේ තියෙන වෛරස් එක අරගෙන ඒකට අර මේ කොවිඩ් වල තියෙන ස්පයික් ප්‍රෝටීන් මේ ස්පයික් ප්‍රෝටීන් කියන අර නිකන් අර ඔටුන්න වගේ අර තියෙන කොකු වගේ තියෙන ප්‍රෝටීන් ඒ ප්‍රෝටීන මේ මෙව්ව කරලා ජානමය වශයෙන් මේ මික්ස් කරලා ඒක දෙනවා ඊට පස්සේ ඒක අපේ ඇඟේ සෛල වලට ඊට පස්සේ අපේ ඇඟේ සෛල වලට ඒ මේ කියන්නේ අපේ ඇඟේ සෛල වල යම් වෙනසක් කරනවා මේ ඒ ස්පයික් ප්‍රෝටීන් එක අපේ ඇඟේම සෛල වලින් නිපදවන්න. ඒ එක්තරා විදිහක අර නිකන් ඥානමය ජෙනටික් ඉන්ජිනියරින් වගේ වැඩක් මට තේරෙන විදිහට. මේ ඔය සාමාන්‍ය සම්ප්‍රදායිකව කරන අර දුර්වල කරපු ඒ වෛරස් එකම දුර්වල කරපු ඒක ආසාදනය කරලා අපේ කෙලින්ම ඇන්ටිබොඩි ගන්න මේකේ වක්‍රව ඇන්ටිබොඩි ගන්න. ඉතින් අපි අපේම සෛල වෙනස් වෙනවා ස්පයික් ප්‍රෝටීන් එක ගන්න. ඒ වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එකට සමාන එකක්. ඊට පස්සේ ඒකට ඇන්ටිබොඩි හදනවා මේ කියලා අපේක්ෂා කරනවා ශරීරයෙන්. එහෙම තමයි. ඉතින් ඒක තමයි මේ ඔක්ස්ෆර්ඩ් එකේ කරන්නේ. මේ දැන් RNA එක කරන්නේ අර RNA DNA අණුවක් නෙමෙයි RNA mRNA කියලා මම messenger RNA කියලා තාක්ෂණයක් බාධා කළා. ඒත් හැබැයි කරන්නේ ශරීරයේ සෛල වලින් අපේ ශරීරයේම සෛල වලින් අර ස්පයික් ප්‍රෝටීන් එකට වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එකට සමාන ස්පයික් ප්‍රෝටීන් එකක් මෙවුවා කරලා ඒකට මේ ඇන්ටිබොඩි හදන මේ ශරීරයෙන් ඒක ටිකක් අර ඉන්ට්‍රෙස්ටිං වැඩක්. ඒක නිකන් අර වක්‍රාකාර වෙන ඇන්ටිබොඩි හදන්නේ වක්‍රාකාර මොකද අපේ ඇඟේ සලස්ලා එක්තරා විදිහකට ජෙනටික් ඉන්ජිනියරින් වගේ වැඩක්. ඉතින් මම සිත් ගන්න අසල වැඩක්. දැන් හැබැයි මේකේ මේ එහෙම වැක්සින් එකක් දීලා මම වැක්සින් 4ක් දීලා තිනවා. වැක්සින් 4 දුන්නාට පස්සේ මේකට කියන්නේ සාමාන්‍ය අපි මීඩියා වල හැබැයි මේ කොරෝනා වෛරස් වලට කලින් වැක්සින්ස් තිබිලා නැහැ කියලානේ. එන කිසිම කොරෝනා වෛරස් එක දැන් මෙතනදී මේ ඊට පස්සේ අර චැලෙන්ජ් ට්‍රයල් එක කියන්නේ අර අන්තිමට අත්ත වෛරස් එක වයිල්ඩ් වෛරස් එක කියන්නේ මේ සාමාන්‍ය ස්වභාවයේ තියෙන එක ආසාදනය කරාම වෙලා තියෙන්නේ ඒක මේ ඊටාම සිත් ගන්න අසුළු දෙයක් මේ all mice exhibited histopathologic changes in lungs 2 days after challenge, including all animals vaccinated. Or given live virus. ඒ කියන්නේ මේ these SARS-CoV vaccines all induced antibody and protection against infection of SARS-CoV. However, challenge of mice given any of the vaccines led to occurrence of Th2 type immunopathology, suggesting hypersensitivity to SARS-CoV components that induced. Caution in proceeding to application of SARS-CoV vaccine in humans is indicated. ඒක ඇත්තටම මේ ඩොලරස් මහාචාර්ය ඩොලරස් කයිලොත් කියන දෙයක් මේ එයා ඒකලා හොඳට ටිකක් එක්ස්ප්ලেইন කරනවා. දැන් මේ විදිහට ආහම මේ
මේක දැන් අර මේ අපේ දැන් අපේ ඇඟේම සෛල වෙනස් වෙලානේ ස්පයික් ප්‍රෝටීන් එකෙන්. දැන් මෙහෙම වුණාට පස්සේ යම්කිසි කාලයක් යනවා කියලා හිතන්න පුළුවන්. මොකද අපේ ඇඟේ සෛල ආපහු ප්‍රතිනිර්මාණය වෙලා එහෙම සති දෙකක් තුනක් එහෙම කාලයක් යනවා කියලා. ඒ කාලයට පස්සේ අපි තුන් මාසයක් යනවා කියලා. ඒකට පස්සේ අපිට ලයිව් වෛරස් එක එන්කවුන්ටර් වුණොත් එතකොට අපේ ඉමුන් සිස්ටම් එක බලනවා කියලා මේ අන්න දැන් මේ බාහිරින් මෙව එකක් ආවා. මේ එයා ඇක්ටිවේට් වෙනවා. එයා ඇක්ටිවේට් වෙනකොට එයා දකිනවා මේ අපේ ඇඟේම සෛලත් ඒ විදිහයි. එතකොට එයා අපේ ඇඟටම ඇටැක් කරනවා. අර ඔටෝ ඉමියුන් ඩිසෝඩර් කියන්නේ. අපේ ඇඟටම ඇටැක් කරනවා. අර සයිටෝකයින් ස්ටෝම් කියලා තත්ත්වයක්. ඒ කියන්නේ අධික ප්‍රතික්‍රියාවක් දක්වලා මේ අපේ ඉමියුන් සිස්ටම් එක අපේ ඇඟේම ඕගන් ෆේලියර් වෙලා බොහොම ඉක්මනට දවස් කිහිපයක් ඇතුළත මේ මැරිලා යන්න පුළුවන් කියලා. එහෙම අනුතුරක් තියෙනවා කියලා. දැන් මේ පරීක්ෂණයේ මේ ඒක යා සාධක විදිහට ඉදිරිපත් කරන්නේ මේ පරීක්ෂණය ඇවිල්ලා මේක චැලෙන්ජ් ට්‍රයල් එක. දැන් මේ චැලෙන්ජ් ට්‍රයල් එක මේ ඇනිමල් මොඩල් එකක් නේ. ඒකින්ද අර මීයෝ හින්දා කරලා දාන්න දෙකම හරි ඒකෙදි මේ හයිපර් සෙන්සිටිවිටි එකක් වෙනවා කියන එක. ඊළඟට මේ ඒක හැබැයි දැන් අර මම දන්නේ නැහැ කොහොමද ඒ ඉතිකල් ඉෂුව එක මේ වුනේ කියලා. මේ තවත් එහෙම මේ කුඩා ළමයි ටිකකට එම මේ this for this purpose a paper the National Institute of Allergy and Infectious Diseases supported preparation of vaccines for evaluations for potential use in humans. This effort was hampered by the occurrence in the initial preclinical trial of an immunopathological type lung disease among ferrets and cynomolgus monkeys. Given a whole virus vaccine adjuvanted with aluminum challenge with infectious SARS-CoV. The lung disease exhibited the characteristics of Th2 type immunopathology with eosinophils in lung section, suggesting hypersensitivity that was reminiscent of the descriptions of the Th2 type immunopathological reaction in young children given the inactivated RSV vaccine. Most of these children experienced severe disease with infection that led to a high frequency of hospitalizations. 2 children died from the infection. The conclusion from the experience was clear. RSV lung disease was enhanced by the prior vaccination. එතනත් අර ඒක මම හිතන වෙන වැක්සින් එකක් ගැන මම හිතන්නේ කියවෙන්නේ. හරියටම කියනවා. අර ඇනිමල් මොඩල් වල නම් DNA වැක්සින් එකක් දීලා දෙනවා අපිට අර මේ සාමාන්‍ය S ප්‍රෝටීන් එක ස්පයික් ප්‍රෝටීන් එකක් එක්ක දෙන DNA වැක්සින් එක දීලා තියෙන ඇනිමල් මොඩල් වල මීයන්ට නම් ඒකෙදී මීයෝට මේ මරුණාර එහෙම කියලා තියෙනවා. ඉතින් ඒක මේ ඒකට කියන මම හිතන ටෙක්නිකල් නම තමයි ඇන්ටිබොඩි ඩිපෙන්ඩන්ට් එන්හාන්ස්මන්ට්. දැන් මේක ගැන සාමාන්‍ය විද්‍යාඥයෝ ගැන අවබෝධය ඇති වෙලා තියෙනවා. මේ නේචර් සංග්‍රහයේ තියෙන ඇන්ටිබොඩි ඩිපෙන්ඩන්ට් එන්හාන්ස්මන්ට් and SARS-CoV-2 vaccines and therapies කියලා නිකන් රිවිව් පේපර් එකක් වගේ. ඒකෙත් අන්තිමට කියලා තියෙන්නේ මේ going forward AD has been observed in SARS, MERS and other human respiratory virus infections including RSV and measles, which suggests a high real risk of AD for SARS-CoV-2 vaccines and antibody-based interventions. එතකොට ඒකයි. නේචර් සංග්‍රහ කියන ටික පිළිගත්තා නේද? ඒ කන්ක්ලූෂන් එක එහෙම තියෙනවා. දැන් මට හොයාගන්න බැරුණා මෙහෙම දැන් මම හිතන්නේ මේක සාමාන්‍යයෙන් මම SARS-CoV-2 එකත් ඇනිමල් මොඩල් එකකින් ටෙස්ට් කරන්න පුළුවන් කියලා කියන්නේ මීයන්ට එහෙම හදලා පුළුවන්ද කියලා. දැන් පුළුවන් නම් මම හිතන්නේ මේක සාපේක්ෂව ලේසි පරීක්ෂා කරන්නත්. මොකද මේ මම දැන් ලංකාවට දැන් ස්ටොක් එකක් ඇවිල්ලා තිනවනේ කාට හරි පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. එහෙම පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මොකද දැන් මේ SARS එක නම් මම හිතන්නේ එහෙම කරලා දිනවා මීයෝ යොදාගෙන.
චැලෙන්ජ් ට්‍රයල් එකක්. ඉතින් මේකට චැලෙන්ජ් ට්‍රයල් එකක් ලංකාවේ හරි කරන්න පුළුවන් නම් මම හිතනවා මේ හොඳයි කියලා. මේ පිළිබඳ විශේෂඥයන්ට. මොකද ඒක මොකද දැන් සාමාන්‍ය මේ මහාචාර්ය ඩොලරස් කයිල් එහෙම කියන්නේ මේක ඒක නිකන් එයා නිකන් කියන්නේ බොහොම අපොකැලිප්ටික් විදියට මේක දැන් ලොකු කේස් එකක් කියලා තමයි එයා කියන්නේ නැත්තම්. මේක එයා නිකන් ඩෙෆිනිට්ලි වෙනවා වගේ දෙයක් තමයි කියන්නේ. ඉතින් ඒක හිතලා බලන්න ඕනේ. ඉතින් වගේ කෙනෙක් කියනකොට මම හිතන්නේ ඇයගේ පසුබිමත් එක්ක ඇය නිකන් හිතාමතාම මිනිසුන් වෙන මගේ යවන්න එහෙම කියනවා කියලා මේ ඒ කියන්නේ ඒ ලෙවල් එකේ සයන්ටිස්ට් කෙනෙක්ට නැති වෙන්න ගොඩක් දේවල් තියෙනවා. ඒගොල්ලෝ එයාගේ රෙපියුටේෂන් එක එහෙම. ඉතින් අර එහෙම රිස්ක් එකක් කරන් එහෙම කියයිද කියලා. ඒකින්ද මම හිතන්නේ ඒ ගැන ටිකක් සීරියස්ලි ගන්න හොඳයි කියලා. දැන් තව ආටිකල් එකක් ඒකත් එයා තමයි මේ එයාගේ ඩිස්කෂන් එක තිබ්බා මේ ඒ කියන්නේ මෙඩිකල් එතික්ස් පැත්ත informed consent disclosure to vaccine subject trials of risk of COVID-19 vaccines worsening clinical disease කියලා. මේකේ අන්තිමට කන්ක්ලූෂන් මේකත් රිවිව් එකක්. ඒ රිවිව් එකකින් අර ethics පැත්ත බලන්න කියන්නේ vaccine trial වලගේ කන්ක්ලූෂන් එක හරියම නිකන් ඩෙෆිනිට් විදිහට කියලා දෙනවා මේ the specific and significant COVID-19 risk of AD antibody dependent enhancement අපි කතා කරපු should have been and should be ඒ කියන්නේ දැන් මේක ටිකක් මේගොල්ලෝ ethical පැත්ත පොඩ්ඩක් මදි කියලා වගේ නිකන් කියලා තමයි කියන්නේ 2021 ඔක්තෝබර් තමයි මේක දාලා තියෙන්නේ should be prominently and independently disclosed to research subjects currently in vaccine trials, COVID-19 vaccine trials, as well as those being recruited for the trials and future patients after vaccine approval. ඒ කියන්නේ vaccine approve වුණාට පස්සේ දෙන කට්ටියක් ඉන්නෝනේ ඒගොල්ලන්ට මෙහෙම රිස්ක් එකක් තියෙනවා කියලා. In order to meet the medical ethics standard of patient comprehension for informed consent. සාමාන්‍යයෙන් අපි මොකක් හරි කරාම අපි informed consent එක අපි නිකන් අපිට ටීවී එකේ නිවුස් බලලා හරි නිකන් අපි නිකන් සෝෂල් මීඩියා වලින් අපි මේවා වෙලා හරි එහෙම ගිහිල්ලා කරනකට වඩා අපි informed consent එකක් ගන්න නම් මෙහෙම එකක් තියෙනවා කියලා කියන්න ඕනේ කියලා තමයි මේ channel එකේ තියෙන්නේ ආටිකල් එකේ. ඉතින් එහෙම. ඉතින් ඒක ගැන තමයි මට ඇත්තට කතා කරන්න ඕනේ මේ දැන් ඇත්තටම අර මහාචාර්ය ඩොලරස් නම් කියන්නේ කෙලින්ම දැන් මේ ඒ කියන්නේ එයා නිකන් ඉවෙන්චුවලිටි එකක් වගේ ඒක කියන්නේ දැන් මේ දැන් දෙසැම්බර් දිනයට සමහර පෙබරවාරි මාර්තු එහෙමයි ඒක හවලා අනියත බියක් වෙන්නත් ඕනේ නැහැ. නමුත් මම කියන්නේ කෝකටත් හොඳයිනේ දැන් මේක අර සාමාන්‍යයෙන් කියන්නේ you can't be too careful කියලා මේ වගේ දෙයකදී ඇත්තටම මොකද අලුත් තාක්ෂණයක් හින්දා මොකද මම දන්න විදිහට DNA හෝ RNA vaccine ඊට කලින් එක්සත් ජනපදයේ හෝ මේ බ්‍රිතාන්‍ය අනුමත වෙලා තිබුණා නැහැ. ඒක අලුත් තාක්ෂණයක්. ඒකින්ද අර මේ කොරෝනා වෛරස් vaccine ඊට කලින් තිබිලා කොරෝනා වෛරස් වලට ඒක මම හිතන්නේ එක හේතුවක් කියලා මහාචාර්යය කියන්නේ මේ ඔය ප්‍රශ්නේ AD ප්‍රශ්නේ. ඉතින් මේ ඒක හින්දා මේ එකක් මට හිතෙනවා හැබැයි දැන් උනත් ප්‍රමාද නැහැ කියලා ඇනිමල් මොඩල් එකක් කරලා බලන්න. ඉතින් සත්තු මේ අනතිකල් පැත්තක් තියෙනවා සත්තු යොදාගෙන. නමුත් ඉතින් දැන් මිනිසුන්ට දෙන හන්දා මේ එහෙම හරි කරන එක හොඳයි කියලා මේ එහෙම පුළුවන් නම් මම දන්නේ එහෙම ප්‍රායෝගිකව පුළුවන්ද කියලා. අනිත් එක තමයි මේක දැන් එයා කියන්නේ ඇත්තට තව ඊට වඩා කන්ට්‍රොවර්ෂල් දෙයක්. එයා කියන්නේ දැන් අපි හිතමු දැන් ඉතිරියේදී වැක්සින් ගත්ත අය ඇන්ටිබොඩි ඩිපෙන්ඩන්ට් එන්හාන්ස්මන්ට් වෙලා කියන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ වයිල්ඩ් වෛරස් එක එන්කවුන්ටර් වුණාට පස්සේ මේ ඒගොල්ලන්ට මේවම කවුරු හරි මරුණා කියලා අපි එහෙම වෙන්නේ නැත්නම් හොඳ ඇත්තටම වැක්සින් එක වැඩ කරනවා නම් මම හිතන්නේ ඒක තමයි සායකෙන් ලොකු අතුරු ආබාධයක් නැත්නම් දැන් උණ අරගෙන දවසකින් දෙකකින් සනීපනවා නම් ලොකු ප්‍රශ්නයක් නැහැ මම නම් හිතන්නේ. අර ඔයගේ නිකන් අපිට දැන් ඕක එකපාරට වෙරිෆයි කරන්න බැරි දෙයක් නේ. සමහරට ට්‍රයල් එකේදී වුණත් ඒක අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීන ප්‍රශ්න. ඉතින් මේ එහෙම මේ අපි පෙරලාත් එහෙම වුණා කියලා. එහෙම වුණොත් එයා කියන්නේ ඒගොල්ලන්ගේ මේ පෝස්ට්මෝටම් තිබ්බොත් එයා වගේ යාට කියන්න පුළුවන් සයිටෝකයින් ස්ටෝම් එකකින් තමයි මෙයා මැරලා තියෙන්නේ. කියන්නේ මෙතන ඇන්ටිබොඩි ඩිපෙන්ඩන්ට් එන්හාන්ස්මන්ට් එකක් කරනවා කියලා අපිට එම්පිරිකලි අපිට ඉන්ද්‍රිය ගෝචරව අපිට මේක නිකන් එක්තරා විදිහකට තියරි එකක් නෙමෙයි මේ හයිපොතීසිස් එකක්. අපිට AD
වෙනවා කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. ඒතකොට ඒ වෙනකොටවත් අඩු ගානේ නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මම හිතන්නේ ඒක ටිකක් අමාරුයි. මොකද සමහර දැනට පොලිසිස් තියෙන අර මොකද එහෙම වුණත් ඒත් කොරෝනා වෛරස් ඩෙත් ඇක්ට් කියලා ගණන් ගන්න. එතකොට ඒ වගේ අවස්ථාවල මේවා තියන්නේ නැහනේ. මම දන්න විදිහට මේ ගොඩක් රටවල අර පශ්චාත් මරණ පරීක්ෂණ මේවා තියන්නේ නැහැ. එතකොට ඒක හරියට අඳුරගන්න බෑ. එයා කියන්නේ එහෙම තියන්න ඕනේ කියලා. මම තමයි එයා කියන්නේ. එයා දැන් අර ඇනිමල් මොඩල් ගැන කියන්නේ මම දන්නේ නැහැ කියලා මේ එයා කියන්නේ අර මොකද ඇප්‍රූව් වෙලා ඉවර හින්දා වෙන්නේ නැති මම හිතන්නේ එහෙම කියන්නේ. මේ අනිවාර්යෙන් පෙබරවාරි මාර්තු වගේ එහෙම දැන් වෛරස් එක ආසන්නලා හදිස්සියෙන් නිකන් දවස් දෙක තුනකින් වගේ අර මැරුණොත් ඒ රෝග ලක්ෂණ වලින් අර සයිටෝකයින් ස්ටෝම් ඒ රෝග ලක්ෂණ වලින් මැරුණොත් ඒ කියන්නේ පෙනහළු ඉදි වෙලා මේ මල්ටිපල් ඕගන් ෆේලියර්ස් වෙලා ඒ වුණොත් එහෙම පශ්චාත් මරණ පරීක්ෂණ තියන්නේ. එතකොට එන් තහවුරු කරගන්න පුළුවන් ඇත්තටම ADE එකේ ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා. එහෙම. හරි ඒක තමයි මට දැන් කියන්න අවශ්‍යනේ. දැන් ඒක මේ නැවතත් කියන්න ඕනේ මම දැන් මේ ශේෂ්ත්‍ර ගැන විශේෂයෙන් දන්නව නැහැ. නමුත් දැන් මහාචාර්ය ඩොලරස් තියෙනවනේ. එතකොට එයා ටිකක් එයා අනිත් එක දැන් මේන් ස්ට්‍රීම් මෙඩිසින් වල ගොඩක් හිටපු එක්කෙනෙක්. දැන් අර කන්ට්‍රොවර්ෂල් විවයක් කිව්වට විශේෂයෙන්ම කොවිඩ් වලින් පස්සේ කොවිඩ් ගැන එයා සායන කන්ට්‍රොවර්ෂල් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒක මම හිතන්නේ ඒක පරීක්ෂා කරන එක වැරද්දක් නැහැ කියලා. මොකද වැරදුනොත් ඒක හැමෝටම හොඳයි. මොකද බැරිලත් හරි කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක් ඉන්න. මොකද ඒතර සමහරට අර ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා වගේ මේ කියෝ can't be worse than the disease කියලා. සමහරට අපි ඒක වළක්ව ගන්න කරන දෙයින් ඊටත් වඩා හානියක් වෙන්නොත් ඒක ලොකු අවසනාවන්තයක් නෙවෙයි. ඒක නවත්ත ගන්න පුළුවන් ඉතින්. හරි ඒක ගැන ඔයගොල්ලන්ගේ තියෙන අදහස් පළ කරන්න මම මේ ලින්ක්ස් ටික දාන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. විශේෂයෙන්ම මම හිතන්නේ මේ ශේෂ්ත්‍රය ගැන මේ ඉමුනොලොජි මොලිකියුලර් බයොලොජි වගේ පැති ගැන මේ විශේෂ දැනුමක් තියෙන අය මම හිතන්නේ මේ ගැන මේ පේපර්ස් කිව්වොත් ඒගොල්ලෝ මේ වඩා හොඳට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. මම අර රම්බල් එකක් දාන්නම් පුළුවන් නම්. හැබැයි ඒක මම දන්නේ YouTube එකෙන් ඉඩ දෙයිද කියලා. මේ ඔයගොල්ලන්ගේ අදහස් ඒ ගැන පළ කරන්න බොහොම ස්තුතියි.